ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. උසස් පෙළ සංයුක්ත ගණිතය විෂයේ සරල අනුවර්තී චලිතයේ දසවෙනි පියවරට දැන් අපි පැමිණ සිටිනවා. මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ සිරස් සරල අනුවර්තී චලිත පිළිබඳව. අපි බලමු සිරස් සරල අනුවර්තී චලිත කියන්නේ මොනවද කියලා. දුවේ පුතේ, සිරස් සරල අනුවර්තී චලිතයක් කියලා කියන්නේ සිරස් රේඛාවක සිදුවන චලිතයක්. එහිදී සිරස් සරල අනුවර්තී චලිතයට බලපාන බල වර්ග දෙකක් ගැන අපි සාකච්ඡා කළා. විශේෂයෙන්ම ගුරුත්වාකර්ෂණ බලය, එහෙම නැත්නම් අංශුවේ බර බලපාන බව අපි ඉගෙන ගත්තා. ඒ වගේම ප්‍රත්‍යස්ත තන්තුවල නැත්නම් දුනුවල ඇතිවන ප්‍රත්‍යා බල සිරස් සරල අනුවර්තී චලිතය කෙරෙහි බලපාන බව දැන් අපි දන්නවා. දුවේ පුතේ, අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගණිත ගැටලු පිළිබඳව. මෙහිදී ඔබට මතකද අපි සාධාරණ පියවර 5ක් ගැන සාකච්ඡා කළා? ගැටලු විසඳීමේ රටාවක් අපි ගොඩනැගුවා. මුලින්ම අපි ගැටලුවේ දල සටහන ඇඳා. ඒ වගේම අංශුවේ චලිත ස්වභාවය හඳුනාගත්තා. අරමුණු ලිව්වා. ඉන්පස්සේ ක්‍රමයක් අරමුණු කරා ළඟාවන්නට ගොඩනැගුවා. ඒ වගේම දත්ත සමග චලිත අවස්ථා සමාන්තරව ඇඳගත්තා. ඒ වගේම සමතුලිත අවස්ථාව, එහෙම නැත්නම් සමහර අවස්ථාවලදී ආරම්භක අවස්ථාව මගින් තවත් දත්ත සොයාගත්තා. මේ සොයාගත්ත දත්ත නැවත අපේ සටහනේ ලකුණු කළා. අවසානයේ අපි සාධාරණ අවස්ථාවට F සමානයි m යොදලා x ඩබල් ඩොට් සමානයි ඍණ ඔමේගා වර්ගය x ත්වරණය හා විස්ථාපනය අතර සම්බන්ධය ගොඩනැගුවා. මේ ආකාරයට අද අපි බලාපොරොත්තු වෙනවා ගැටලු විසඳන්න. අද මුලින්ම අපි තෝරගෙන තියෙන්නේ උසස් පෙළ විභාගයේදී ලැබුණු ගැටලුවක්. මෙය 2013 උසස් පෙළ විභාගයේ ලැබුණු සරල අනුවර්තී චලිතය හා සම්බන්ධ ගැටලුව. මෙම ගැටලුව තෝරා ගැනීමට විශේෂත්වයක් තියෙනවා. මෙම සරල අනුවර්තී චලිතයේ ගැටලුවේදී විස්ථාපනය මැනීම සිදු කරන්නේ කේන්ද්‍රයේ සිට නෙමෙයි. ඒ වගේම මෙහිදී විචල්්‍ය පරිවර්තනයක් කෙරෙන්නේත් නැහැ. මේ අවස්ථාවන් දෙක කතා කරන්නට, සාකච්ඡා කරන්නට උවමනා නිසා අපි 2013 ගැටලුව තෝරා ගත්තා. ස්කන්ධය සිම්පල් M වූ අංශුවක් ස්වභාවික දිග L වූ සැහැල්ලු ප්‍රත්‍යස්ත තන්තුවක එක කෙළවරකට ඈඳා ඇති අතර තන්තුවේ අනෙක් කෙළවරේ අචල වූ ලක්ෂයකට ඈඳා ඇත. අංශුව සමතුලිතව එල්ලෙන විට තන්තුවේ විතතිය L බෙදීම 3 වේ. තන්තුවේ ප්‍රත්‍යස්ත මාපාංකය සොයන්න. මේ පළවෙනි පියවර. එහිදී අපි දල සටහනක් ඇන්දොත් තන්තුව එල්ලලා තියෙනවා අචල O ලක්ෂයකින්. ස්වභාවික දිග L කියලා දීලා තියෙනවා. නමුත් අංශුවක් ගැට ගැහුවට පස්සේ තන්තුව ඇදෙනවා. ඒ ඇදිනු දිග L බෙදීම 3යි කියලා දීලා තියෙනවා. මෙන්න මේ වැනි අවස්ථාවක් දල සටහන් ලෙස අඳින්නට පුළුවන්. මේ සමතුලිත අවස්ථාව අපිට නම් කරලා නැහැ. අපි E කියමු. ඔය ආකාරයට දල සටහන ඇඳ ගන්නවා. ප්‍රත්‍යස්ත මාපාංකය ගණනය කිරීම පසුව කරමු. ඉන්පස්සේ ගණනේ දෙවෙනි කොටසේ කියනවා අංශුව Oට L බෙදීම 2 දුරකින් සිරස්ව පහළින් වූ ලක්ෂයේ තබා නිශ්චලතාවයෙන් මුදා හැරේ. O සිට L දුරකින් සිරස්ව පහළින් වූ ඒ ලක්ෂය වෙත අංශුව ප්‍රථම වතාවට ළඟා වන විට එහි ප්‍රවේගය සොයන්න. B යනු අංශුව ළඟා වන පහළම ලක්ෂයයි ගනිමු. A සිට B අංශුවේ චලිතය සඳහා තන්තුවේ විතතිය x යන්න x ඩබල් ඩොට් එකතු කිරීම 3යි g බෙදීම L වාරයක් x ඍණ L බෙදීම 3 සමානයි බිඳුව බව පෙන්වන්න. හොඳයි දුවේ පුතේ, අපි මේ දත්ත
නිවැරදිව සටහනක පසුව ලකුණු කරලා තියෙනවා. ඔබ නම් මෙතනදී දල සටහන ඇඳගෙනම යන්න ගණන කියවන ගම. මෙම ගණනේ තෙවැනි කොටස මෙහිදී කරන්නට තියෙන්නේ උපකල්පන රාශියක් භාවිතයෙන් කාලයන් ගණනය කරන්න, තන්තුවේ ආතතීන් ගණනය කරන්න. මෙහිදී දත්ත ලකුණු කිරීමක් සිදුවන්නේ නැහැ. අපි බලමු නිවැරදිව ඇඳ රූප සටහනක්. ඔබ දකිනවා තන්තුව O ලක්ෂයෙන් අචලව සවි කරලා තියෙනවා. OA කියලා කියන්නේ ස්වභාවික දිග L. අංශුව සමතුලිතව තියෙන මට්ටම අපි E ලෙස නම් කරා. E මට්ටමේ තියෙනකොට ඇදිලා තියෙනවා L බෙදීම 3 දුරක් පහළට. මෙම අවස්ථාව අපි නම් කරනවා සමතුලිත අවස්ථාව කියලා. ඒ වගේම ආරම්භක අවස්ථාවේදී සිද්ධ වෙන්නේ අංශුව Oට L බෙදීම 2 දුරක් පහළින්. L බෙදීම 2 දුරක් පහළින්. ඒ අවස්ථාව අපි C කියලා අංකණය කරගමුකෝ. ලක්ෂයක තියලා සෙමින් අතහරිනවා. ඉන් පස්සේ C සිට E දක්වා අංශුවේ චලනය ගුරුත්වය යටතේ සිද්ධ වෙනවා. ඔබ මේ දකින්නේ එම චලනය. ඉන් පසුව තන්තුව ඇදීමකට ලක් වෙනවා. තන්තුව ඇදෙන උපරිම මට්ටම B කියලා කියනවා. A සිට B දක්වා චලිතය සරල අනුවර්තී වෙනවා. එහි සාධාරණ පිහිටීමක් අපි P කියලා කියනවා. මෙම අවස්ථාවන් වලදී කාලයන් අපිට ලකුණු කරන්නට පුළුවන්. T සමානයි T කියන්නේ සාධාරණ අවස්ථාවේ කාලය. T සමානයි T2 කියලා අපි ලකුණු කරලා තියෙන්නේ B මට්ටමට එන විට කාලය. ආරම්භක කාලය බිඳුව බව ලකුණු වෙලා තියෙනවා. ඒ වගේම එක් එක් අවස්ථාවලදී ප්‍රවේගයන් අපි ලකුණු කරනවා. ආරම්භක අවස්ථාවේ ප්‍රවේගය බිඳුව බවත් පහළම මට්ටමට එන විට පහළට තවදුරටත් ප්‍රවේගය නොමැති බැවින් v සමානයි බිඳුව වන බවත් අපි ලකුණු කරනවා. සාධාරණ අවස්ථාවේ ප්‍රවේගය v මගින් ලකුණු කරනවා. ඒ වගේම අංශුව සිරස් චලිතයේ ඒ මට්ටමට එන විට වේගය v1 ලෙසත් එම මට්ටමේදී කාලය t1 ලෙසත් අපි ලකුණු කරගන්නවා. මේ විදියට දිග, වේග, කාල ලකුණු කරලාට අමතරව අපි එක් එක් මොහොතවල් වල තියෙන බල ලකුණු කරන්නටත් ඕනි. අංශයේ බර සිරස පහළට mg ලෙස මේ ආකාරයට ලකුණු කරනවා. අවස්ථාවෙන් අවස්ථාවට ආතතීන් වෙනස් වෙනවා. සමතුලිත අවස්ථාවේ ආතතිය අපි T0 කිව්වොත්, ආතතිය T1 කිව්වොත්, සාධාරණ අවස්ථාවේ ආතතිය T මගින් දක්වන්නට පුළුවන්. ඔබ මේ දකින්නේ නිවැරදිව සම්පූර්ණ කළ රූප සටහනක්. මේ රූප සටහන ආශ්‍රයෙන් ඉදිරි පියවරවල් ගැන සාකච්ඡා කරන්නට අපිට පුළුවන්. තන්තුවේ ප්‍රත්‍යස්ථතා මාපාංකය සොයන්න. මේට ලකුණු 10ක් හිමි වෙනවා. අරමුණක් ලෙස ලිව්වොත් ප්‍රත්‍යස්ථතා මාපාංකය සෙවීම. ප්‍රත්‍යස්ථතා මාපාංකය සොයන්න නම් දුවේ පුතේ සමතුලිත අවස්ථාව සඳහා අපි බල සමාන කරන්නට ඕනි. ප්‍රත්‍යස්ථතා මාපාංකයේ අඩංගු වන සමීකරණය ලියන්නට ඕනි. ප්‍රත්‍යස්ථතා මාපාංකයේ අඩංගු වන සමීකරණය ලියන්නේ කොහොමද? එය හුක් නියමයේ භාවිතා කරලා ලියන්නට අපිට පුළුවන්. සමතුලිත අවස්ථාව භාවිතා කරලා අපිට පුළුවන් හුක් නියමයේ පාවිච්චි කරන්න. මෙහිදී අපි සමතුලිත අවස්ථාවේ තන්තු ආතතිය T කියලා දැක්වුවොත් T ලියනවා විතතිය ආශ්‍රයෙන්. ගණනය මෙන්න මේ විදියටයි සිදුවන්නේ. අපි රූප සටහනේ නැවත ලකුණු කරමු. අපි ආතතිය T0 කියමු. T0 ගණනය කරන්න පුළුවන් මේ විදියට. T0 සමානයි ප්‍රත්‍යස්ථ මාපාංකය බෙදීම ස්වභාවික දිගවාරයක් විතතිය. ප්‍රත්‍යස්ථ මාපාංකය මෙම ගණනේ දීලා නැහැ. ඒ නිසා අපි ලැම්ඩා වලින් අංකණය කරනවා. ඒ තමයි අපිට සොයන්නට තියෙන්නේ. ස්වභාවික දිග L වෙනවා. ඒ අපි ලකුණු කරගෙනත් තියෙනවා. වාරයක් විතතිය කියලා කියන්නේ මේ තන්තුව කුපමණ දුරක්
ස්වභාවික දිගින් ඔබ්බට ඇදිලාද කියලා. එය L බෙදීම 3යි කියලා අපිට දීලා තියෙනවා. අපි ආදේශ කරනවා L බෙදීම 3. ඒ වගේම අපි දන්නවා සමතුලිත අවස්ථාව නිසා T0 සමානයි mg වන්නට ඕනි කියලා. මේ සමීකරණ දෙක භාවිතා කරන්නට දැන් අපිට පුළුවන්. L සමග සුළු වුණාට පස්සේ අපිට එනවා T0 කියන්නේ ලැම්ඩා බෙදීම 3යි කියලා. ඒක සමාන වෙනවා mg ට. හරස් ගුණිතෙන් ලැම්ඩා සමානයි 3යි mg බව අපට ලියන්නට පුළුවන්. ඔය අනුව ප්‍රත්‍යස්ථා මාපාංකය 3යි mg බව අපි ලබා ගත්තා. දුවේ පුතේ අපි ලබාගත් තොරතුරු අපේ රූප සටහනට ඇතුල් කරන්නට ඕනේ. ප්‍රත්‍යස්ථා මාපාංකය 3යි mg බව පෙර රූප සටහනේම මෙලෙස ලකුණු කරන්නට අපිට පුළුවන්. ඉන්පසුව අපි ඊළඟ පියවරට යනවා. මෙහිදී කියන්නේ අංශුව ඕට L බෙදීම දෙක දුරකින් සිරස්ව පහළින් වූ ලක්ෂයේ තබා නිශ්චලතාවයෙන් මුදා හැරේ. ආරම්භක ලක්ෂය ගැන කියනවා. O සිට L දුරකින් සිරස්ව පහළින් වූ ඒ ලක්ෂය වෙත අංශුව ප්‍රථම වතාවට ළඟා වන විට එහි ප්‍රවේගය සොයන්න. මෙම කොටසට ලකුණු 5ක් ලැබෙනවා. මෙහිදී අපි අරමුණ ලිව්වොත් ඒ ලක්ෂයට ළඟා වන විට අංශයේ ප්‍රවේගය අහනවා. මේ චලිතය අධ්‍යයනය කළොත් C කියන මට්ටමේදී තමයි අංශුව නිදහසේ අතහරින්නේ. එය A කියන මට්ටමට එනවා කියන්නේ මුල පුතාලට මතක නම් මෙම උස L බෙදීම 2ක්. මෙම උසේදී අංශුව චලනය වෙන්නේ ගුරුත්වය යටතේ. එහෙමනම් අපිට ප්‍රගතික සමීකරණ යොදා ගන්නට පුළුවන්. A කියන මට්ටමේදී යොදනවා අංශුවට v වර්ගය සමානයි u වර්ගය එකතු කිරීම 2as. v කියලා කියන්නේ a කියන ලක්ෂයේදී ප්‍රවේගය. එය අපට සොයන්නට තියෙනවා. u කියලා කියන්නේ මෙම චලිතයේ ආරම්භක ප්‍රවේගය. මෙතනදී අපි කිව්වා v බිඳුවයි කියලා. එය ආදේශ කරන්නට අපිට පුළුවන්. a කියන්නේ ගුරුත්වජ ත්වරණයට. s කියලා කියන්නේ අංශුව ගමන් කළ තුරට. එය L බෙදීම 2යි. CA L බෙදීම 2යි. හොඳයි. ආදේශ කරමු. V1 වර්ගය සමානයි බිඳුව එකතු කිරීම 2යි G S කියන්නේ ගමන් කළ දුරනේ. L බෙදීම 2යි. 2 හා 2 සුළු වෙනවා. V1 වර්ගය සමානයි GL වෙනවා. ඔය අනුව V1 සමානයි වර්ගමූල GL කියලා ලියන්නට පුළුවන්. අංශුව V1 එහෙම නැත්නම් වර්ගමූල GL ප්‍රවේගයක් එහිදී අයිති කරගන්නවා සිරස්ව පහළට. එය අපි නිවැරදිව ලකුණු කරනවා මේ විදියට. ඉන්පසු අපි ගමන් කරන්නේ ඊළඟ පියවරට. එහිදී මේ දත්තයන් නැවත අපි රූප සටහනට ඇතුල් කර ගන්නවා. B අනු අංශුව ළඟා වන පහළම ලක්ෂයයි ගනිමු. A සිට B අංශුවේ චලිතය සඳහා තන්තුවේ විතතිය x යන්න x ඩබල් ඩොට් එකතු කිරීම 3g බෙදීම L වාරයක් x ඍණ L බෙදීම 3 සමානයි බිඳුව බව පෙන්වන්න. මේ පියවරට ලකුණු 20ක් ලැබෙනවා. අපේ අරමුණ වෙන්නේ විතතිය x ඩබල් ඩොට් එකතු කිරීම 3g බෙදීම L වාරයක් x ඍණ L බෙදීම 3 සමානයි බිඳුව මගින් දක්වන බව පෙන්වන්න. දැන් ක්‍රමය කොහොමද දුවේ පුතේ මේ ක්‍රමය ගොඩනගන්නේ? ඕන් අපිට කියනවා විතතිය x මගින් දක්වන්න කියලා. දුවේ පුතේ OA වලින් පෙන්වන්නේ තන්තුවේ ස්වභාවික දිග. A සිට පහළට ඇදෙන සියලු දුරවල් විතතියට අයිති වෙනවා. ඒ අනුව අපි විස්ථාපනය මනින්නට සිද්ධ වෙන්නේ A කියන ලක්ෂයේ ඉඳලා. වෙනත් ගැටලු වල මෙන්න ඔය මෙම ගැටලුවේ විස්ථාපනය මනින්නට ලක්ෂයක් අපිට දීලා තියෙනවා. A සිට පහළට අපි විස්ථාපනය ලකුණු කරනවා දිශානති රේඛා ඛණ්ඩයකින්.
ඒ අනුව සාධාරණ පිහිටීමේ එමනම් P කියන ලක්ෂයට A සිට ඇති විස්ථාපනය AP දෛශිකය තමයි x මගින් පෙන්වන්නේ. මෙම දිශාවටම ත්වරණය x ඩබල් ඩොට් මගින් පෙන්වන බවත් දැන් අපි දන්නවා. ක්‍රමය ගොඩනගා ගනිද්දී මේ විතතිය භාවිතා කරලා අපිට පුළුවන් හුක් නියමයේ යටතේ සාධාරණ අවස්ථාවේ තන්තුවේ ආතතිය ගණනය කරන්න. එවිට අපිට පුළුවන් සාධාරණ අවස්ථාවට අංශුවට F සමානයි ma යොදන්න. සාධාරණ අවස්ථාවට F සමානයි ma යොදද්දී කලින් කතා කර පරිදි AP දෛශිකය x ලෙස අපි නම් කරගන්නවා. මේ පැත්තට තියෙන ත්වරණය x ඩබල් ඩොට් වෙනවා. ඔය අනුව විතතිය තමයි x කියන්නේ. එම මොහොතේ සාධාරණ අවස්ථාවේ තන්තුවේ ආතතිය t මගින් දැක්කොත් මේ t ගණනය ඊටම පහසුයි. අපි සමීකරණයේදීම t ගණනය කරමු. පහළ දිශාවට f සමානයි ma යොදනවා. f කියලා කියන්නේ අංශුව මත ක්‍රියාත්මක වෙන බල. අංශුව මත බල දෙකක් ක්‍රියාත්මක වෙනවා. අංශුවේ බර සිරස්ව පහළට ක්‍රියාත්මක වෙනවා. ආතතිය සිරස්ව ඉහළට ක්‍රියාත්මක වෙනවා. අපි සිරස්ව පහළට ක්‍රියාත්මක වන බල තමයි ධන කියලා ගත්තේ. එම නිසා mg ධන t ඍණ mg ඍණ t සමානයි ස්කන්ධය m ආදේශ කරනවා. එම දිශාවට ත්වරණය x ඩබල් ඩොට් මගින් ලියනවා. ඉන් පස්සේ අපිට t ප්‍රත්‍යාබලය ගණනය කරන්නට වෙනවා. ප්‍රත්‍යාබලය ගණනය කරන්න මතකද නියමය හුක් නියමය. එහිදී ප්‍රත්‍යාබලය සමාන වුණේ ප්‍රත්‍යස්ථා මාපාංකයේ බෙදීම ස්වභාවික දිගවාරයක් විතතියට. මෙම ගණනේ ප්‍රත්‍යස්ථා මාපාංකය 3 mg බව අපි සොයාගත්තා. ස්වභාවික දිග L බව දීලා තිබුණා. විතතිය x කියලා කියනවා. ඒ අනුව 3 mg බෙදීම L වාරයක් x මගින් ප්‍රත්‍යාබලය මෙම මොහොතේ අපිට ලැබෙනවා. අපි සුළු කරලා බලමු මෙම සමීකරණය. m සුළු වෙනවා. අපිට පුළුවන් 3g බෙදීම L වරහණෙන් පිටට ගන්නට. ඒ අනුව අපිට එනවා L බෙදීම 3 ඍණ x සමානයි x ඩබල් ඩොට් කියලා. මෙම සමීකරණය x ඩබල් ඩොට් සමානයි ඍණ 3g බෙදීම L වාරයක් x ඍණ L බෙදීම 3 ආකාරයට අපි සකසා ගන්නවා. ඕන අපිට කියනවා මේ ආකාරයට සමීකරණය ලියන්නට කියලා. හොඳයි. දැන් අපි විතතිය මෙම සමීකරණය තෘප්ත කරන බව ලබාගෙන තියෙනවා. ඊළඟ පියවරේදී අපිට කියනවා ඉහත සමීකරණයේ විසඳුම. x ඍණ L බෙදීම 3 සමානයි alpha cos omega t එකතු කිරීම b sin omega t ආකාරයේ බව උපකල්පනය කරමින් alpha beta හා omega නියතවල අගයන් සොයන්න කියලා. දුවේ පුතේ මෙම ගණන් තියෙන විශේෂත්වය මොකද්ද? දන්නවද? වෙනදට අපි සංසන්දනයෙන් omega සෙව්වා. නමුත් දැන් මෙම ගැටලුවේදී අපිට එය කරන්නට බෑ. ඕන් අපිට කියනවා එක්තරා ආකාරයක්. ඒ ආකාරයෙන්ම omega සොයන්නට සිද්ධ වෙනවා. ඒ නිසා ඕන් කියන ආකාරයට අපි ගැටලුව විසඳමු. ඔබට ලකුණු 45ක් ලබා ගන්න පුළුවන් මෙම පියවර නිවැරදිව කළොත්. මෙහිදී කියන්නේ x සමානයි L බෙදීම 3 එකතු කිරීම alpha cos omega t එකතු කිරීම b sin omega t උපකල්පනයෙන් omega සෙවීම. ඒ තමයි දැන් අපේ අරමුණ. මේ අරමුණ ළඟා කරගන්න ක්‍රමය අපි දන්නවා. අපි දන්නවා සත්‍යාපන ක්‍රමය. සත්‍යාපන ක්‍රමයේදී අපි කරන්නේ දීලා තියෙන විසඳුම අවකලනය කරලා දේවතාවක් කාලයේ විශ්ින් අපි ප්‍රතිඵලයක් ලබා ගන්නවා. එය ත්වරණය හා විස්ථාපනය අතර සම්බන්ධය. ඔබ මේ දකින්නේ ඒ පියවරවල් කරන ආකාරය.
අපි ඇල්ෆා බීටා නියත වන x සමානයි L බෙදීම 3 එකතු කිරීම ඇල්ෆා cos ඔමේගා t එකතු කිරීම b sin ඔමේගා t මගින් පටන් ගන්නවා අවකලනය. t විශයෙන් වරක් අවකලනය කරනවා. එවිට අපිට ප්‍රවේගය ලැබෙනවා. x dot සමානයි ඍණ ඔමේගා ඇල්ෆා sin ඔමේගා t එකතු කිරීම බීටා ඔමේගා cos ඔමේගා t. මෙම ප්‍රකාශනය නැවත t විශයෙන් අවකලනය කරනවා. මේ පියවර කරන්නේ කොහොමද කියලා දූල පුතාලා දැන් දන්නවා. x double dot සමානයි ඍණ ඇල්ෆා ඔමේගා වර්ගය cos ඔමේගා t ඍණ බීටා ඔමේගා වර්ගය sin ඔමේගා t ලබා ගන්නට අපිට පුළුවන්. මෙහිදී ඍණ ඔමේගා වර්ගය පද දෙකටම පොදු නිසා අපි වරහණෙන් පිටට අරගෙන x double dot සමානයි ඍණ ඔමේගා වර්ගය ඇල්ෆා cos ඔමේගා t එකතු කිරීම බීටා sin ඔමේගා t ලෙස ලියනවා. අපි නම් කරනවා මෙම සමීකරණය පළවන සමීකරණය කියලා. ඒ වගේම අපි දැන් දන්නවා x double dot සමානයි ඍණ 3g බෙදීම l වාරයක් x ඍණ l බෙදීම 3 බව. එය අපි කලින් ලබාගෙන තියෙනවා. අපිට දීලා තියෙනවා x සමානයි l බෙදීම 3 එකතු කිරීම ඇල්ෆා cos ඔමේගා t එකතු කිරීම බීටා sin ඔමේගා t කියලා. මෙම සමීකරණයෙන් අපිට ලබා ගන්නට පුළුවන් x ඍණ l බෙදීම 3 සමානයි ඇල්ෆා cos ඔමේගා t එකතු කිරීම බීටා sin ඔමේගා t කියලා. මෙහිදී අපිට පුළුවන් x ඍණ l බෙදීම 3 වෙනුවට ඇල්ෆා cos ඔමේගා t එකතු කිරීම බීටා sin ඔමේගා t මෙන්න මේ සමීකරණයේ ආදේශ කරන්නට. එවිට අපිට ලැබෙනවා x double dot සමානයි ඍණ 3g බෙදීම l වාරයක් ඇල්ෆා cos ඔමේගා t එකතු කිරීම බීටා sin ඔමේගා t කියලා. මේ දෙවනි සමීකරණය. පළවන සමීකරණයත් දෙවන සමීකරණයත් සංසන්දනය කරන්නට දැන් අපට පුළුවන්. ඔබට පේනවා x double dot තියෙනවා. ඍණ ලකුණ තියෙනවා. ඔමේගා වර්ගය වෙනුවට 3g බෙදීම l තියෙනවා. ඉතිරි වරහණත් එයම වෙනවා. ඔය අනුව සංසන්දනයෙන් අපිට පේනවා ඔමේගා වර්ගය සමානයි 3g බෙදීම l කියලා. එයින් ගම්ම වෙනවා ඔමේගා කියන්නේ වර්ගමූල 3g බෙදීම l කියලා. හොඳයි. අපි දැන් ඔමේගා සොයාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ ඇල්ෆා සහ බීටා අගයන් ගණනය කරන්නට. ඇල්ෆා බීටා අගයන් ගණනය කරන්න අපි පාවිච්චි කරන්නේ කාලය, විස්ථාපනය හා ප්‍රවේගය දන්න ලක්ෂයකදී මෙන්න මේ සමීකරණ දෙක. සමීකරණයේ පළවෙනි එක x සමානයි l බෙදීම 3 එකතු කිරීම ඇල්ෆා cos ඔමේගා t එකතු කිරීම බීටා sin ඔමේගා t. මේ තමයි විස්ථාපනය හා කාලය අතර සම්බන්ධය අපට ලබා දෙන්නේ මෙම සරල අනුවර්තී චලිතයේදී. ඉන් පස්සේ තවත් සමීකරණයක් තියෙනවා x dot සමානයි ඍණ ඔමේගා ඇල්ෆා sin ඔමේගා t එකතු කිරීම බීටා ඔමේගා cos ඔමේගා t. එය අපි ලබා ගන්නේ විස්ථාපනය හා කාලය අතර සමීකරණය t විශයෙන් වරක් අවකලනය කිරීමෙන්. දැන් මේ සමීකරණ දෙක අපි කාලය, විස්ථාපනය හා ප්‍රවේගය දන්නා ලක්ෂයකදී යොදලා ඇල්ෆා බීටා සොයන්නට උත්සාහ කරනවා. ඇල්ෆා බීටා මෙම ගණනට අදාළව සොයන්නට උත්සාහ කරනවා. සරල අනුවර්තී චලිතයේ කාලයක් දන්න, විස්ථාපනයක් දන්න, ප්‍රවේගයක් දන්න ලක්ෂයක් තියනවාද කොහේ හරි? හොඳට බලන්න. ඔව්. මෙම අංශුව සරල අනුවර්තී ලෙස චලනය වෙන්නේ A ලක්ෂයේ සිට B ලක්ෂය දක්වා. A ලක්ෂයේ සිට B ලක්ෂය දක්වා සරල අනුවර්තී ලෙස චලනය වෙනකොට මෙන්න මේ A කියන මට්ටම ගත්තොත් මෙන්න මේ මට්ටමේදී ප්‍රවේගය අපි සොයාගෙන තියෙනවා වර්ගමූල GL කියලා. ප්‍රවේගය දන්නවා. මේ වෙලාවේදී අපිට කාලය දන්නවද?
කාලය දන්නවද? ඔව්. සරල අනුවර්තී චලිතයේ කාලය දන්නවා. සරල අනුවර්තී චලිතය ආරම්භ වෙන්නේ මෙම මොහොතේ. එතකොට අපිට මේ මොහොත t සමානයි බිඳුව කියලා ගන්නට පුළුවන්. t සමානයි බිඳුව ඔබ මෙතන ලියන්නේ මුළු චලිතයමයි. නමුත් සරල අනුවර්තී චලිතය ආරම්භ වෙන්නේ ඒ ලක්ෂයෙන්. ඒ හින්දා සරල අනුවර්තී චලිතයේ සමීකරණය යොදද්දී t සමානයි බිඳුව කියලා අපිට ගන්නට පුළුවන් ඒ ලක්ෂයේදී. ඒ වගේමයි මෙම වෙලාවේදී විස්ථාපනය කීයද? විස්ථාපනය මනින්නට පටන් ගන්නෙත් ඒ මට්ටමේ ඉඳලා. එහෙමනම් ඒ මට්ටමේදී x සමානයි බිඳුව වන්නට ඕනේ. ඒ අනුව කාලයක් දන්නවා, විස්ථාපනයක් දන්නවා, ප්‍රවේගයක් දන්නවා ඒ කියන ලක්ෂයේදී. එහෙමනම් විස්ථාපනය හා කාලය අතර සම්බන්ධය යොදාගෙන අපිට එක නියතයක් සොයන්නට පුළුවන්. t සමානයි බිඳුව, x සමානයි බිඳුව අපි ආදේශ කරනවා. x සමානයි බිඳුව සමානයි L බෙදීම 3 එකතු කිරීම ඇල්ෆා වාරයක් cos ඔමේගා t වෙනුවට බිඳුව ආදේශ කරනවා. එකතු කිරීම බීටා sin ඔමේගා t වෙනුවට ආය බිඳුව ආදේශ කරනවා. sin බිඳුව කියන්නේ බිඳුවයි, cos බිඳුව කියන්නේ 1යි. ඔය අනුව අපිට ලැබෙනවා බිඳුව සමානයි L බෙදීම 3 එකතු කිරීම ඇල්ෆා කියලා. එයින් ගම්ම වෙනවා ඇල්ෆා සමානයි ඍණ L බෙදීම 3 කියලා. ඇල්ෆා කියන නියතය සොයාගෙන ඉවරයි. දැන් t සමානයි බිඳුව සහ වේගය සමානයි වර්ගමූල gl අපි ආදේශ කරනවා මෙම අවස්ථාවටම x dot සමානයි වර්ගමූල gl සමානයි ඍණ ඔමේගා ඇල්ෆා sin ඔමේගා බිඳුව එකතු කිරීම බීටා ඔමේගා cos ඔමේගා බිඳුව. මේ නම් එකයි sin ඔමේගා බිඳුවයි. ඒ අනුව වර්ගමූල gl සමානයි බීටා වාරයක් ඔමේගා වෙනවා. එයින් ගම්ම වෙනවා බීටා සමානයි වර්ගමූල gl බෙදීම ඔමේගා කියලා. අපි ඔමේගාට ආදේශ කරන්නට පුළුවන්. ඔමේගා සමානයි වර්ගමූල 3 යට L ආදේශ කරනවා බීටා සමානයි වර්ගමූල gl යට ඔමේගායි. එතකොට අපිට ලැබෙනවා බීටා සමානයි වර්ගමූල gl ඔමේගා පරස්පරය ලියනවා අපි මූල L බෙදීම වර්ගමූල 3යි g කියලා. මූල g එක කැන්සල් වෙලා අපිට බීටා සමානයි එනවා L බෙදීම මූල 3යි කියලා. ඒ අපි මෙහි සටහන් කරලා තියෙනවා. ඇල්ෆා ඍණ L බෙදීම 3 බව සොයාගත්තා. ඔය අනුව අපි ඇල්ෆා, බීටා සහ ඔමේගා සොයලා තියෙනවා මෙම සරල අනුවර්තී චලිතයට අදාළව. දැන් දුවේ පුතේ සොයාගත් ඇල්ෆා, බීටා අපිට නැවත විස්ථාපනය සහ කාලය අතර, ප්‍රවේගය සහ කාලය අතර සමීකරණවල ආදේශ කළා මෙම චලිතයට අදාළ සමීකරණ ගොඩනගා ගන්නට පුළුවන් මෙන්න මේ විදිහට. ඔබ දකිනවා ඇල්ෆා, බීටා නියත ආදේශ කරලා තියෙන ආකාරය විස්ථාපනය හා කාලය අතර සම්බන්ධව දෙන සමීකරණයේදී. ඒ වගේම ප්‍රවේගය හා කාලය අතර සම්බන්ධයේදීත් ඇල්ෆා සහ බීටා නිවැරදිව ආදේශ කරලා ඇති ආකාරය ඔබට දකින්නට පුළුවන්. ඉන්පසු අපි ඊළඟ පියවරට යනවා. මෙහිදී කියලා තියෙනවා A9 අංශුව A සිට B දක්වා යෙදෙන සරල අනුවර්තී චලිතයේ කේන්ද්‍රය සහ විස්තාරය සොයන්නට කියලා. දුවේ පුතේ A9 විස්තාරය හා කේන්ද්‍රය සොයන්නට තියෙන්නේ. අපිට විවිධ ක්‍රම තිබුණට භාවිතා කරන්නට බෑ. ලබාගත් ප්‍රතිඵලය තමයි යොදා ගන්නට සිද්ධ වෙන්නේ කේන්ද්‍රය හා විස්තාරය සොයන්න. කේන්ද්‍රය සෙවීමට ලකුණු 10කුත්
විස්තරයේ සෙවීමට ලකුණු 30කුත් ලැබෙනවා. A9 කේන්ද්‍රය සෙවීම. හොඳයි. කේන්ද්‍රය අපි අර්ථ දක්වනවා ත්වරණය ශූන්‍ය වන ලක්ෂ්‍ය කියලා. ත්වරණය කියලා කියන්නේ x ඩබල් ඩොට් සමානයි බිඳුව වන ලක්ෂ්‍ය. x ඩබල් ඩොට් සමානයි ඍණ ඔමේගා වර්ගය වාරයක් ඇල්ෆා කොස් ඔමේගා t එකතු කිරීම බීටා සයින් ඔමේගා t කියලා අපි ලබාගෙන තියෙනවා. ඔය අනුව අපිට පේනවා x ඩබල් ඩොට් සමානයි බිඳුව වෙනකොට මෙම ප්‍රකාශනයන් බිඳුව වෙන්නට ඕනේ. ඒ අනුව අපි දන්නවා x ඍණ l බෙදීම 3 සමාන වෙනවා කියලා. ඇල්ෆා කොස් ඔමේගා t එකතු කිරීම බීටා සයින් ඔමේගා t ට. එහෙමනම් මෙයත් බිඳුව වන්නට ඕනේ. ඔය අනුව x ඍණ l බෙදීම 3 සමානයි බිඳුව වන ලක්ෂ්‍ය. එහෙමත් නැත්නම් x සමානයි l බෙදීම 3 වන ලක්ෂ්‍ය අපි කියනවා කේන්ද්‍රය කියලා. මේ කේන්ද්‍රය කොතනද තියෙන්නේ? x සමානයි l බෙදීම 3 වෙන්නේ a සිට l බෙදීම 3ක් පහළින් වන e ලක්ෂයේදී. එසේනම් මෙම සරල අනුවර්තී චලිතයේ කේන්ද්‍රය e වෙනවා. අපි කේන්ද්‍රය e බව මේ ආකාරයට ලකුණු කරගන්නවා. ඉන්පසුව අපිට ලැබෙන්නේ විස්තරය සොයන්න. විස්තරය සෙවීම සඳහා අපි භාවිතා කරන්නේ විස්තරයේ අර්ථ දැක්වීම. විස්තරයේ අර්ථ දැක්වීම අපි දන්නවා කේන්ද්‍රය සහ චලිතය ක්ෂණිකව නිශ්චලතාවයට පත්වන ස්ථානය අතර දිග කියලා. චලිතය ක්ෂණිකව නිශ්චලතාවයට පත්වන්නේ ඔබ දන්නවා b වලදී කියලා. චලිතයේ අවසාන ලක්ෂ්‍යය තමයි b උනේ. එසේනම් විස්තරය අපිට ලැබෙන්නේ e b වලින්. e කියලා කියන්නේ චලිතයේ කේන්ද්‍රය, b කියලා කියන්නේ ප්‍රවේගය ශූන්‍ය වන ලක්ෂ්‍යය. ඔය අනුව මෙන්න මේ EB දුර තමයි විස්තරය වෙන්නේ. EB දුර ගණනය කරන්නට සිද්ධ වෙනවා. EB ගණනය කරද්දී අපිට E සිට B චලිතය ගැන විශේෂයෙන් කිසි දෙයක් කියලා නැහැ. ඒ වුණාට අපි AB චලිතය ගැන බොහෝ දේ දන්නවා. AB චලිතය සරල අනුවර්තී චලිතයක්. ඒ නිසා අපි AB චලිතය මෙයට යොදා ගන්නවා. එහිදී කරන්නේ EB සමානයි කියලා අපි ලියනවා. AB දිගින් AE දිග අඩු කරනවා. AE දිග නම් L බෙදීම 3 බව අපි දන්නවා නේද? අපිට AB දිග සොයන්නට සිද්ධ වෙනවා. AB දිග කියලා කියන්නේ සරල අනුවර්තී චලිතයේ අවසාන අවස්ථාවනේ B කියන්නේ. එවිට A කියන්නේ සරල අනුවර්තී චලිතය පටන් ගන්න අවස්ථාව. අපි දන්නවා සරල අනුවර්තී චලිතය සඳහා ප්‍රවේගය හා කාලය අතරත් විස්ථාපනය සඳහා කාලය අතරත් සමීකරණ දෙකක්. මේ සමීකරණ දෙක භාවිතා කරලා අපිට AB දුර සොයන්නට පුළුවන්. අපි හිතුවොත් AB දුර x0 කියලා මේ x0 දුර හොයන්නේ කොහොමද? මෙහිදී අපි කරන්නේ ප්‍රවේගය ශුන්‍ය වීමට ගතවන කාලය සොයනවා. එම කාලයට අනුරූපව විස්ථාපනය හොයනවා. ඒ ආකාරයට AB ගණනය කරන්නට අපිට පුළුවන් වෙනවා. හොඳයි. දැන් අපි කියනවා ප්‍රවේගය ශුන්‍ය වන්නේ t කියන කාලයකදී කියලා. එවිට අපි යොදා ගන්නවා x dot සමානයි l බෙදීම 3 වාරයක් ඔමේගා sin ඔමේගා t එකතු කිරීම l බෙදීම වර්ගමූල 3 වාරයක් ඔමේගා cos ඔමේගා t කියන සමීකරණය ආදේශ කරමු. බිඳුව සමානයි l බෙදීම 3 ඔමේගා sin ඔමේගා t කැපිටල් t නේ දැන් එකතු කිරීම l බෙදීම වර්ගමූල 3 ඔමේගා cos ඔමේගා t. මේ අනුව අපිට ලියන්න පුළුවන් sin l බෙදීම 3යි ඔමේගා ලියලෙමු. sin ඔමේගා t සමානයි ඍණ l ඔමේගා cos ඔමේගා t බෙදීම වර්ගමූල 3. දැන් අපි සුළු කරමු. L සුළු වෙනවා ඔමේගා සුළු වෙනවා
මේ මගින් අපිට ලැබෙනවා sin omega t බෙදීම cos omega t සමානයි 3 බෙදීම මූල 3 ඍණ ලකුණක් තියෙනවා සුළු වුණාම සමානයි ඍණ මූල 3. ඒ අනුව tan omega t සමානයි ඍණ මූල 3යි. tan theta ඍණ වෙන්නේ දෙවනි වෘත්තපාදයේදී කියලා අපි දන්නවා. ඒ අනුව අපිට omega t සමානයි 2 π බෙදීම 3 බව ලියන්නට පුළුවන්. ත්‍රිකෝණමිතිය දැනුම ඒ සඳහා භාවිත වෙනවා. මේන් ගම්ම වෙනවා t සමානයි 2 π බෙදීම 3 ඔමේගා කියලා. මේ හෙව්වේ සරල අනුවර්තී චලිතයේ b පිහිටීමට ගතවන කාලය. මෙම කාලය තුළ කොතරම් විස්ථාපනයක් සිදු වුණාද කියලා දැන් අපි ගණනය කරනවා. මේදී අපි x වෙනුවට x නෝට යොදනවා සමානයි l බෙදීම 3 ඍණ l බෙදීම 3 වාරයක් cos omega simple t වෙනුවට දැන් අපි ලියන්නේ 2 π බෙදීම omega එකතු කිරීම l බෙදීම වර්ගමූල 3 sin omega t වෙනුවට අපි ලියන්නේ 2 π බෙදීම 3 omega cancel වෙනවා. මේ අනුව x නෝට් සමානයි l බෙදීම 3 ඍණ l බෙදීම 3 cos 2 π බෙදීම 3 කියලා කියන්නේ කීයද? ඍණ භාගය වෙනවා. එකතු කිරීම l බෙදීම වර්ගමූල 3 ගුණ කිරීම sin 2 π බෙදීම 3 කියන්නේ කීයද? මූල 3 බෙදීම 2යි. මෙම අගයන් ආදේශ කරලා සුළු කිරීමෙන් අපට x නෝට් සමානයි l බව ලබා ගන්නට පුළුවන්. x නෝට් සමානයි l කියලා කිව්වේ x නෝට් කියලා කියන්නේ ab දුර. ab දුර සමාන වෙනවා l. මේ අනුව අපි a සිට b ගණනය කරා එය l කිව්වා. අපි දන්නවා a දුර l බෙදීම 3යි කියලා. එහෙමනම් අපිට ආදේශ කරන්න පුළුවන් EB සමානයි L ඍණ L බෙදීම 3 2යි L බෙදීම 3 වෙනවා. මේ තමයි විස්තරය. හොඳයි. දැන් අපිට කියනවා කාලයක් සොයන්න කියලා. මොකද්ද මේ කාලය? මුදාහල මොහොතේ සිට වර්ගමූල L බෙදීම c වාරයක් 1 ධන 2යි π බෙදීම 3යි මූල 3 කාලයකට පසු අංශුව b වෙත ළඟාවන බව පෙන්වන්න. ලකුණු 20ක් ලැබෙනවා. මෙහිදී අපි අධ්‍යයනය කරන්නට සිද්ධ වෙනවා චලිත ස්වභාවය. c සිට a දක්වා චලිතය සිදුවන්නේ ගුරුත්වය යටතේ. ගුරුත්වය යටතේ. නමුත් a සිට b දක්වා චලිතය සිදුවන්නේ සරල අනුවර්තී ලෙස. c සිට a දක්වා චලිතය ගන්නා කාලය t1 කිව්වොත් a සිට b දක්වා කාලය අපි කැපිටල් T වලින් දැක්කුවා. ඒ අනුව මුදාහල මොහොතේ සිට බීට ගතවන කාලය කොටස් දෙකකින් අපිට ලියන්නට පුළුවන්. ගුරුත්වය යටතේ කාලයට එකතු කරන්න ඕනේ සරල අනුවර්තී චලිතයේදී කාලය කියලා. මෙම කාලයන් දෙක T1 එකතු කිරීම කැපිටල් T ලෙස ලියුවම කැපිටල් T අපි කලින් හොයාගත්තා 2යි π බෙදීම 3යි ඔමේගා. එය ආදේශ කරන්නට පුළුවන්. ඔමේගා සොයාගෙන තියෙනවා. එයත් ආදේශ කරන්නට පුළුවන්. දැන් අපිට ඉතුරු වෙන්නේ T1 කාලය ගණනය කරන්න. T1 කාලය ගණනය කරනවා කියන්නේ දුවේ පුතේ ගුරුත්වය යටතේ කාලය ගණනය කරනවා කියන එක. එහිදී අපිට ප්‍රගතික සමීකරණ යොදා ගන්නට පුළුවන්. හොඳයි. ඔබ මේ දකින්නේ ගුරුත්වය යටතේ චලිතය පමණයි. O C A. O සිට C ට
දුර L බෙදීම 2යි. අපිට අවශ්‍ය වෙන්නේ C සිට Aට දුර L බෙදීම 2යි. මෙහිදී කාලය තමයි T1 වෙන්නේ. අවසාන ප්‍රවේගය අපි ගණනය කළා V1 සමානයි වර්ගමූල GL කියලා. ආරම්භක ප්‍රවේගය V සමානයි බිංදුව. අපි CA දිශාවට V සමානයි U එකතු කිරීම ඒ වාරයක් T යොදනවා. අවසාන ප්‍රවේගය වර්ගමූල GL සමානයි ආරම්භක ප්‍රවේගය බිංදුවයි එකතු කිරීම පහළට ත්වරණය ධන කාලය T1. මේ අනුව T1 සමානයි මූල GL බෙදීම G වෙනවා. සුළුගුණහම වර්ගමූල L බෙදීම G වෙනවා. T1 කාලය සොයාගත්තා. දැන් අපිට මුළු කාලය ගණනය කරන්නට පුළුවන්. ගුරුත්වය යටතේ කාලයට එකතු කරන්න ඕනි සරල අනුවර්තී චලිතයේ කාලය. අපි එකතු කරනවා මේ විදියට වර්ගමූල L බෙදීම G පොදු ලෙස පිටට ගත්තාම වරහන් තුළ අපට අවශ්‍ය උත්තරය ලැබෙනවා. ගණනේ අවසාන කොටසට දැන් අපි ළඟා වෙනවා. අංශුව B හි ඇති විට තන්තුවේ ආතතිය සොයන්න. තන්තුවේ ආතතිය සොයන්න දුවේ පුතේ හුක් නියමයේ භාවිතා කළා. හුක් නියමයේදී අපි කියනවා ප්‍රත්‍යබලය සමාන වෙනවා කියලා. ප්‍රත්‍යස්සා මාපාංකය බෙදීම ස්වභාවික දිග වාරයක් විදතියට. අහන්නේ B අවස්ථාවේ අපි හිතමු එම අවස්ථාවේ ප්‍රත්‍යබලය TB නම් TB සමානයි ලැම්ඩා x බෙදීම L ලෙස ලියන්නට පුළුවන්. ඒ අනුව අපි ගණනය කරන TB සමානයි මොකද්ද ලැම්ඩා කියන්නේ? ලැම්ඩා කියන්නේ 3යි mg. L කියන්නේ ස්වභාවික දිග. මෙම අවස්ථාවේ විතතිය කියන්නේ අපි දන්නවා A මට්ටමේ සිට B මට්ටම දක්වා L දුරක් පවතිනවා. විතතිය L වෙනවා. L හා L සුළු වීම නිසා TB සමානයි 3යි mg වෙනවා. 2013 උසස් පෙළ ගැටලුව විසඳා අවසන්. මේ ඔබ දකින්නේ ප්‍රායෝගිකව ගණිත ගැටලුවක් යෙදෙන ආකාරය. දුවේ පුතේ හොඳින් මේ ගැටලුව කියවන්න. ස්වභාවික දිග මීටර් 50ක් වූ සැහැල්ලු ප්‍රත්‍යස්ත කඹයක එක කෙළවරකට කඳු නගින්නෙකු ඈඳා ඇති අතර කඹේ අනෙක් කෙළවර සිරස් සුමට පර්වතයක කඳු නගින්නාට සිරස් ලෙස පහළින් පර්වතයේ මතු පිට පිහිටි අචල ඒ ලක්ෂයකට ඈඳා ඇත. කඳු නගින්නාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 80ක් වන අතර කඹයේ ප්‍රත්‍යස්ථා මාපාංකය 9800යි නිව්ටන් වේ. ඒ ලක්ෂයට 80 මීටර් පහළින් පොළව පිහිටයි. මෙම අවස්ථාවේ ඔහුගේ ග්‍රහණය ගිලිහෙයි. මෙම ගණනේ අවසාන කොටසේ අපෙන් අහන ප්‍රශ්නය මෙම අවස්ථාවේ ග්‍රහණය ගිලිහෙයි නම් කඳු නගින්නා බිම වදීද? මෙම චලිත ස්වභාවය අපිට හඳුනා ගන්නට වෙනවා. දුවේ පුතේ කඳු නගින්නා ඉන්නේ මෙන්න මේ ලක්ෂයේ. ඔහු ඉන්නේ ඔහුගේ කඹය බඳ වටේ ගැට ගහලා තියෙනවා එක කෙළවරක්. අනෙක් කෙළවර තියෙන්නේ මෙන්න මේ මට්ටමේ A කියන මට්ටමේ. A කියන මට්ටමේ සිට මීටර් 40ක් උසින් දැන් මේ මොහොතේ කඳු නගින්නා සිටින්නේ. A කියන මට්ටමට මීටර් 80ක් පහළින් තමයි පොළව තියෙන්නේ. ඔබ දන්නවා මේ කඹය ප්‍රත්‍යස්ත කඹයක් වෙන්නට ඕනේ. නැතිනම් ඔහුව ගිලිහෙන විට ඔහුගේ බඳවට මෙම කඹය තද වෙන්නට පුළුවන්. ඒ නිසා මේ ප්‍රත්‍යස්ත කඹයක් තියෙන්නේ. අපිට කඹයේ බර දීලා නැහැ. කඹය සැහැල්ලුයි කියලා ගන්නට වෙනවා. ඒ වගේම මේ කඹයේ ස්වභාවික දිග මීටර් 50යි කියලා දීලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? මෙම මොහොතේ කඳු නගින්නා ග්‍රහණය අතහැරුණාම ඔහු මෙම අවස්ථාවේ ඉඳලා බිමට වැටෙනවා. මෙසේ බිමට වැටෙනවා ඇති. එවිට මේ කඳු නගින්නා මත ක්‍රියාත්මක වෙන බල මොනවද? අපි උපකල්පනය කරාම පර්වතය ස්පර්ශ කරන්නේ නැහැ කියලා කඳු නගින්නා මත ක්‍රියාත්මක වෙන්නේ බල දෙකයි.
ඒ බල දෙක ඔහුගේ බර සහ කඹයෙන් ඇතිවෙන ප්‍රත්‍යා බලය. මෙම ප්‍රායෝගික ගැටලුව දැන් අපි සරල රේඛීයව ගණිතමය ආකාරයට මෙතනින් නිරූපණය කරනවා. මේ තියෙන්නේ A මට්ටම. ඔහු ඉන්නේ O මට්ටමේ. A මට්ටමට මීටර් 40ක් උඩින්. B කියලා මට්ටමක් ලකුණු කරා මේ තියෙන්නේ කඹයේ ස්වභාවික දිග මට්ටම. ස්වභාවික දිගට වඩා වැඩිපුර ඇදෙන දිග අපි විතතිය කියනවා. අපි විතතිය x ලෙස නම් කරන්නට පුළුවන්. අපි මේ උත්සාහ කරන්නේ කොතරම් උපරිම විතතියකට යා හැකිද කියලා පරීක්ෂා කරන්න. C කියලා කියන්නේ තන්තුවේ උපරිම විතතිය ලැබෙන මට්ටම. C කියලා කියන්නේ පොළවේ මට්ටම නෙමෙයි. අපි සොයන්න උත්සාහ කරන්නේ මේ තන්තුවට ඇදිය හැකි උපරිම දුර කොතනද කියලා සොයාගන්න. මෙහිදී අපි භාවිතා කරන ක්‍රමය යාන්ත්‍රික ශක්ති සංස්ථිති නියමය. ඒට හේතුව තමයි මේ කඳු නගින්නා මත ක්‍රියාත්මක වෙන්නේ ඔහුගේ බර සහ ප්‍රත්‍යා බල. මේ ප්‍රත්‍යා බලයත් බරත් දෙකම සංස්ථිතික බල වෙනවා. සංස්ථිතික බල ක්‍රියා කරන අවස්ථාවලදී අපිට ශක්ති සංස්ථිති මූලධර්මය යොදන්නට පුළුවන්. මෙහිදී අපි තෝරගන්නේ ආරම්භක පිහිටීම. ආරම්භක පිහිටීම කියන්නේ කඳු නගින්න දැන් ඉන්න මේ ඌ පිහිටීම. සහ ඔහුට වැටෙන්නට පුළුවන් උපරිම පහළ පිහිටීම C. මේ අවස්ථා දෙක යොදාගෙන යාන්ත්‍රික ශක්ති සංස්ථිති මූලධර්මය යොදන්නට අපිට පුළුවන්. මෙහිදී අපි දන්නවා යාන්ත්‍රික ශක්ති සංස්ථිති මූලධර්මයේ යොදා ගැනීමේදී අපි දන්නවා යාන්ත්‍රික ශක්තිය කොටස් දෙකකින් සමන්විත වෙන බව. එය චාලක ශක්තිය හා විභව ශක්තිය ලෙස නම් වෙනවා. විභව ශක්තිය කොටස් දෙකකින් සමන්විත වෙනවා. එය ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය හා ප්‍රත්‍යස්ථ විභව ශක්තිය වෙනවා. මෙම ගැටලුවේදී අපිට සිද්ධ වෙනවා සොයන්නට චාලක ශක්තිය, ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය සහ ප්‍රත්‍යස්ථ විභව ශක්තිය කොහොමද යොදන්නේ කියලා. හොඳයි. ආරම්භක පිහිටීමේ යාන්ත්‍රික ශක්තිය සමාන වන්නට ඕනි අවසාන පිහිටීමේ යාන්ත්‍රික ශක්තියට. ආරම්භක පිහිටීමේදී අංශුවේ චාලක ශක්තිය එකතු කිරීම ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය එකතු කිරීම ප්‍රත්‍යස්ථ විභව ශක්තිය සමාන වෙන්නට ඕනේ අවසාන පිහිටීමේ චාලක ශක්තිය එකතු කිරීම ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය එකතු කිරීම ප්‍රත්‍යස්ථ විභව ශක්තියට. දුවේ පුතේ ප්‍රත්‍යස්ථ විභව ශක්තිය සොයන්නට එදා අපි සමීකරණයක් ඉගෙන ගත්තා. ඒ අපි කිව්වා භාගයයි ලැම්ඩා බෙදීම L වාරයක් x වර්ගය කියලා. දුවට පුතාට මතක නම් x කියලා කිව්වේ විතතියට. මෙහිදී විතතිය ගණනය කරන්නට අපිට සිදු වෙනවා. C හිදී C යනු මේ තන්තුවට ඇදී හැකි උපරිම සීමාව. එහිදී අපි විතතිය ගණනය කරන්නේ x ලෙස. x යනු මෙම තන්තුවට B මට්ටමේ සිට ගත හැකි උපරිම දුර. අපි යොදාගත්තොත් C හි ප්‍රත්‍යස්ථ විභව ශක්තිය ගණනය කරන්න භාගයයි ලැම්ඩා 9800යි L 50යි ගුණ කිරීම x වර්ගය. මෙම ප්‍රකාශනයෙන් දැක්වෙන්නේ C මට්ටමේදී අංශුව සතුව තියෙන ප්‍රත්‍යස්ථ විභව ශක්තිය. ආරම්භක පිහිටීම සහ අවසාන පිහිටීම අතර අපි යාන්ත්‍රික ශක්ති සංස්ථිති මූලධර්මයේ මේ විදියට යොදනවා. දැන් බලමු ආරම්භක පිහිටීම චාලක ශක්තිය. අනිවාර්යයෙන්ම ආරම්භක පිහිටීමේ චාලක ශක්තිය බිඳුවයි. ඇයි මොකද මේ වෙලාවේ කඳුනගිනාගේ ග්‍රහණය ගිලිහෙනවා. ගිලිහෙනවා කියලා කියන්නේ අතින් කඹය අතහැරෙනවා. ඒ වෙලාවේදී අතින් කඹය අතහැරෙනකොට ඔහු කඹයෙන් ගිලිහෙන්නේ නිදහසේ කිසිම වේගයක් නැතිව. ඒක නිසා මෙම මොහොතේ චාලක ශක්තිය එහෙම නැත්නම් වේගය මේ මොහොතේ ශුන්‍ය වෙනවා. ඒ වගේම
කඹය ඇදෙන උපරිම දිග කියන්නේ තවත් චලනය වන්නට කඹයට බෑ. ඒ කියන්නේ ඔහුගේ චාලක ශක්තිය එම මොහොතේ බිඳුව වෙනවා. ඒ අනුව අපිට මේ අවස්ථා දෙකේම චාලක ශක්තිය නම් බිඳුව කියලා ලියන්නට පුළුවන්. දැන් ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය යොදනකොට අපි දන්නවා මට්ටමක් ලකුණු කරගන්න ඕනේ. මම මෙහිදී ගුරුත්වාකර්ෂණ විභව ශක්ති ශුන්‍ය මට්ටම O කියලා අරගෙන තියෙනවා. එහෙමනම් O හිදී ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය බිඳුව වන්නට ඕනේ. නමුත් C මට්ටමට යන විට එය ඍණාගයක් ගන්නවා. දුල පුතාලා ඍණාගයක් ගන්න ඇයි කියලා දන්නවා. එය අපි දන්නවා mgh මගෙන් ගණනය කරනවා. m කියලා කියන්නේ කඳුනාගින්නාගේ ස්කන්ධය 80යි. g ගුරුත්ව ත්වරණය h කොපමණ දුරක් O සිට පහළින් පිහිටනවද කියලා. බලමු කීයද කියලා. O සිට A දක්වා තියෙනවා 40ක්. A සිට B දක්වා 50ක්. B සිට C දක්වා x දුරක්. අපි මේ සියල්ලම එකට එකතු කරනවා. මේ ලැබෙන්නේ C මට්ටමේදී අංශුව සතු ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. අවසානයේදී එකතු කරන්නට ඕනේ ප්‍රත්‍යස්ත විභව ශක්තිය. O කියන මට්ටමේදී කඹය ඇදිලා නෙමෙයි තියෙන්නේ. ඒ හින්දා ප්‍රත්‍යස්ත විභව ශක්තියක් නැහැ. ඒ ශුන්‍යයි. C මට්ටමේදී භාගයයි 9800යි x වර්ගයේ බෙදීම 50 අපි ඒ ගණනය කළා. දුල පුතාලා මෙම සමීකරණය සුළු කරගෙන යන්න. ඔබට x අඩංගු වර්ගජ සමීකරණයක් ලැබෙනවා. එය සුළු කිරීමෙන් උත්තර දෙකක් ලැබේවි. x ධන සංඛ්‍යාවක් වන නිසා අපි තෝරාගන්නේ x සමානයි 31.13 කියන උත්තරේ. ඒ අනුව කඹයට ඇදෙන්න පුළුවන් උපරිම දිග මීටර් 31ක්. දැන් අපෙන් අහපු ප්‍රශ්නේ තමයි දුවේ පුතේ මේ කඳු නගින්න බිම වැදෙයිද කියලා. කඳු නගින්න බිම වැදෙයිද කියලා පරීක්ෂා කරන්න නම් අපි යොදා ගන්න මූලධර්මයේ වෙන්නේ ඔහු සිටින මට්ටමේ. ඔහු හිටියේ කොච්චර දුරක් උඩින්ද? ඔහු සිටින මට්ටමේ ඉඳලා පොළවට තියෙනවනේ දුර. අන්නේ දුර. ඒ දුරට වඩා වැඩි දුරක් පහළට ගියොත් එහෙම ඔහු බිම වදින්න ඕනේ. කඹය බිම වැදෙනවා. දැන් අපි බැලුවොත් ඒ කියන මට්ටමේ ඉඳලා පොළවට තියෙනවා මීටර් 80ක්. දැන් ඒ කියන මට්ටමේ ඉඳලා කඹයේ ඇදින්න පුළුවන් අවසාන දුර ගණනය කරන්නේ කඹයේ ස්වභාවික දිගට එහි විතතිය එකතු කරන්නට ඕනේ. විතතිය තමයි 31.13 කියලා අපිට ආවේ. එය ස්වභාවික දිග 50ට එකතු කළාම 81.13ක් වුණා. ඒ සිට පොළොවට දුර තියෙන මීටර් 80යි. 81.13 80යි මීටර් වලට වඩා වැඩි. දැන් මොකද වෙන්නේ? බිම වදිනවද නැද්ද? ඔව්. ඔහු බිම වදිනවා. හැබැයි හරි හෙමින් වදින්නේ. ඇයි මං එහෙම කියන්නේ? එහෙම කියන්නේ ඇයි කියන එක සොයන්නට මම ඔබට ඉතිරි කරනවා. එය අපේ මූලධර්ම වලට අනුව ඔබට ගණනය කළ හැකි එවන් පිළිතුරක් ලැබුණේ කොහොමද කියලා. දුවේ පුතේ, අද අපේ පාඩමේ අපේ සාකච්ඡාවට භාජනය වුණේ සරල අනුවර්තී චලිතයේ සිරස් චලිතයක් ගැන. අපි සිරස් සරල අනුවර්තී චලිතය ගැන අධ්‍යයනය කරලා ඒ ගැන ගැටලු විසඳුවා. ඒ ගැටලු සමහරක් ප්‍රායෝගික ගැටලු වුණා. ඉතින් තවත් සරල අනුවර්තී චලිතය පාඩමකින් නැවත හමු වෙමු. ආයුබෝවන්.